දවසක් ඒවා. ඔන්න ගොඩක් ළමයිගේ ඉල්ලීමක් අනුව මම ඉදිරිපත් කරන්න හිතාගෙන ඉන්නවා 2019 O level පේපරේට ආපු ගණන් ටික. අපි අද කතා කරන්න හිතාගෙන ඉන්නේ 2019 O level විභාගයට ආපු ගණන් කීපයක් අපි කතා කරලා බලමු. කොහොමද ගණන් ටිකක් එන්නේ කියලා. ඔබට පුතේ මේ පේපරේ මම අද ප්‍රශ්න කීපයක් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නම්. ඔබට මම හිතාගෙන ඉන්නවා පළවෙනි කොටසේ ගණන් ටිකක් හදන්න. හරි. බලන්න. පළවෙනි ගණන. ආනයනය කරන ලද කිසියම් භාණ්ඩයක් සඳහා 109ක තීරුබද්දක් අය කරනු ලැබේ. මෙම භාණ්ඩයේ වටිනාකම රුපියල් 6000ක් නම් ගෙවිය යුතු තීරුබදු මුදල. එතකොට 109ක් ඔන්න ඔගා වැඩක. රුපියල් 100ක් වටිනවා නම් අපි 9ක් දෙන්න ඕනි රජයට. 9ක් දෙන්න ඕනි රජයට. තීරුබද්ද කියන්නේ රජයට දෙන්න ඕනි මුදල කියන එකනේ. right. එතකොට 100ට නම් 9ක් දෙන්න ඕනි. එහෙනම් 6000කට කොච්චරක් දෙන්න ඕනි? ඔන්න ඔගම අපේ ගැටලුව. හරි. එතකොට අපි කරන්නේ පුතේ මෙතන බින්දු දෙකකට මෙතන බින්දු දෙකක් කැපිලා යනවා. කොට ඉතිරි වෙනවා 9 ගුණ කිරීම 60 කියලා. එතකොට 9 වරක් 60 කියන්නේ අපි අගට බින්දුවක් දාලා 6 වරක් 9. එතකොට 6 වරක් 9 අපි දාන්නවා 57යි. එහෙනම් අපි රුපියල් 540ක් දෙන්න ඕනේ තීරුබද්ද විදිහට. ඔන්න ඔක තමයි පළවෙනි ගානට උත්තරේ. හදන විදිහ. ඊට පස්සේ දෙවෙනි ගාන. right. ඔන්න දෙවෙනි ගාන බලන්නකො. මෙහෙමයි තියෙන්නේ. දෙවෙනි ගාන පේනවාද? සාධක හොයන්න තියෙන්නේ. මෙන්න මෙයාගේ සාධක. එතකොට ඔන්න ඔගේ සාධක. හරි අපි හදලා බලමු මොකද්ද ගාන? x වර්ගය ධන 3x ඍණ 10. එතකොට පුතේ මෙයාගේ සාධක කඩන්න කිව්වොත් අපි කරනවා මැද දෙකට කඩනවා. මැද එකට මොකද කරන්නේ? දෙකට කඩනවා. මැද එක දෙකට කඩන්නේ ගුණ කරපුවාම 10 එන්න ඕනේ කියලා. ගුණ කරපුවාම 10 එන්න ඕනේ කියලා තමයි දෙකට කඩන්නේ. එතකොට මට කියනවනේ පුතේ 5 වරක් දෙක 5 වරක් දෙක ගුණ වුණාම අපි දන්නවා 5 වරක් දෙක ගුණ වුණාම 10යි. හරි? හැබැයි ධන 3යි ඍණ 2යි කියන එකේ උත්තරේ. ධන 3යි ඍණ 2යි කියලා කියන්නේ sorry ධන 5යි ඍණ 2යි. ධන 5යි ඍණ 2යි කියලා කියන්නේ ධන 3යි. එහෙනම් අපි මේ කඩාගත්ත ඉලක්කම් දෙක තමයි පුතේ සාධක විදිහට එන්නේ. මොකක්ද එහෙනම් උත්තරේ? x ධන 5යි x ඍණ 2යි. ඔන්න ඔක තමයි මෙයාගේ උත්තරේ. හරි. හොඳයි. ඊගොල්ලෝ අපි තුන්වෙනි ගාන. රූපේ දී තොරතුරු අනුව x යගේ ගන්න. එතකොට පේන නැති වලට එහෙම ත්‍රිකෝණයක් ඇදලා තියෙනවා. එතකොට මේ ත්‍රිකෝණේ මේ කෝණය CI කියලා දීලා තියෙනවා පේනවා. මෙතන කෝණය x තියෙනවා. මෙතන කෝණය x කියලා දීලා තියෙනවා. හරි. එතකොට අහන්නේ x වලාගේනේ. එතකොට අපි කරන්නේ ත්‍රිකෝණයේ කෝණ තුනේ උත්තර දානවා. මොකද්ද? 100 ධන x ධන x සමානයි 180. එතකොට හිතින් හදාන්න පුළුවන්. x x එක තමයි 2x. ධන 100 හැබැයි ඍණ 100යි. එහෙනම් 180 ඍණ 100. 180 100 ගියාම අපි දන්නවා 80යි. 2x කියන්නේ පුතේ 80 නම් දෙකෙන් බෙදලා ගන්න. එතකොට මේ දෙකෙන් බෙදුනහම අපිට x වලට ලැබෙනවා 40යි කියලා. ඔන්න අහන කෝණේ උත්තරේ. හරි. අපි තව ගානක් අරන් බලන්න. ඊළඟ හතරවෙනි ගාන. බලන්න හතරවෙනි ගාන මොකක්ද දෙන්නේ කියලා. හරි. ලඝු දෙකේ පාදයට a කියන කෙනා සමානයි 5. හරි. එතකොට අපෙන් අහනවා එහි යගේ දෙකේ බලයක් විදිහට ලියන්න. අපි කරන්නේ මේ පාදය සමාන ලකුණෙන් එහා පැත්තට. පාදය සමාන ලකුණෙන් එහා පැත්තට යද්දී අපි දන්නවා පාදයමයි. එතකොට පාදය යද්දී මේ ලඝු අයින් වෙලා a කියන කෙනා ඉතුරු වෙනවා. පාදය එහා පැත්තට ගියත් පාදයමයි. එතකොට දෙකේ පස්වෙනි බලය. ඔන්න එහි යගේ දෙකේ බලයක් විදිහට ලියමු. දෙකේ පස්වෙනි බලය. හරි. අපි ඊළඟ ගාන බලමු. මිනිත්තු වල ලීටර් 60ක ශීඝ්‍රතාවයකින් ජලය ගලා එන නලයකින් ධාරිකාව 420ක් වූ ටැංකියක් පිරවීමට ගතවන කාලය. එතකොට මිනිත්තු එකකදී ලීටර් 60ක් පිරෙනවා. මිනිත්තු එකකදී ලීටර් 60ක්. එතකොට ලීටර් 420ක්
පුරවන්න යනකොට ටැංකියක් තියෙනවා. ගතවන කාලය. ඒකට මිනිත්තු 1දී 60යි මිනිත්තු 2දී නම් තියෙන. නිකන් තේරුම් ගමු මිනිත්තු 2දී 120යි. ඒකේ තේරුම 120ක් පුරවන්න මිනිත්තු 2යි. 180ක් පුරවන්න මිනිත්තු කීයක් යනවද? 3යි. හරි? එච්චර දුර හදන්න ඕනේ නැහැ. අපි කරන්නේ මෙයා 60 මෙදුවනම් ඇති. හරි? එතකොට අපිට එනවා පුතේ. මේක ඕනේ අවශ්‍යයි මම. එතකොට අපි මෙයා හදමු. කොහොමද දෙන්නේ? මේ විදිහට කැපෙනවා. 42 6 මෙදුනහම 42 6 මෙදුනහම 7යි. මොනවාද මිනිත්තු? හරි. එහෙනම් මිනිත්තු 7කදී ඔය කියන ටැංකිය පුරවන්න පුළුවන් අපිට. හරි. තව ගානක් බලමු. 7 6 වෙනි ගාන. මෙහෙම තියෙන්නේ. රූපයේ දැක්වෙන වෘත්තයේ ABC හා D ලක්ෂ පිහිටා ඇත. ABC CI. මෙන්න මෙතන කෝණය. මේ වෘත්තයේ මෙතන කෝණය CI. මෙන්න මෙයා CI. හරි. ඊළඟට CAB කෝණය. CAB කෝණය 30යි. මෙන්න මෙතනින් හැදෙන කෝණය 30යි. right. x වලදී x කියන්නේ මෙතන කෝණය කීයද? එතකොට අපි දන්නවා පුතේ මෙන්න මේ තියෙන ත්‍රිකෝණයක්. එතකොට මේ අදපු ත්‍රිකෝණේ ඇතුලේ කෝණ ටික එකතු 180යි. එහෙනම් මට ලියන්න පුළුවන්. ඊට කලින් අපි හිතන්න පුළුවන් මෙහෙ ඉඳන් ඔයාලා ඇහැදිලා බලන්න. මෙහෙ ඉඳන් ඇහැදිලා බලන්න. මෙතන කෝණයයි මෙතන කෝණය ඉන්නේ එකම පැත්තේ. ඒක විතර එකම ඛණ්ඩයේ කෝණ. එතකොට එකම ඛණ්ඩයේ කෝණ සමානයි. නම් අපිට මෙතන කෝණය x කියලා දාන්න පුළුවන්. දැන් අපිට ලියන්න පුළුවන් x ධන 30 ධන 100 සමානයි 180යි කියලා. right. එතකොට අපි දන්නවා x ධන 30යි 100යි 130යි ධන 180යි. ධන 130 පැත්තට යද්දී x සමානයි 180 අඩු කිරීම 130යි. 180 න් 130 කියනවා 50යි. එහෙනම් x වල උත්තරය අංශක 50යි. right. ඔන්න පුතේ 6 වෙනි ගානට අපි හදපු උත්තරේ. right. අපි 7 වෙනි ගාන බලමු. ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක පතුලේ ආරය 7ක් වේ. එහි උස සෙන්ටිමීටර් 10ක් වේ. සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 6යි. එතකොට අපි දැනගෙන ඉන්න ඕනි සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්න ඕනේ. දැන් සිලින්ඩරයක් අපි මෙහෙම යනහම හරි. මෙයාගේ උස 10යිලු අරය 7යිලු. එතකොට මෙයාගේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය වෙන සූත්‍රයක් තියෙනවා. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. මොකක්ද සූත්‍රය? කටපාඩමේ තියාගෙන ඉන්නවා අර මාස් දන්නවා 2πr/h. ඉතින් පුතේ ඔකට ආදේශ කරන්න. 2 π කියන්නේ 722යි. r කියන්නේ 7යි. උස 10යි. හරි. දැන් කැපෙනවා කපලා දාගන්න. මෙතන 4 එකයි මෙතන 4 එකයි කැපිලා යනවා. අය කැපෙනව නැහැ. දෙවරක් 22 44යි. 44 ගුණ කරනවා 10. උරෙනවා 440. උර මෙයාගේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 440යි. හරි. එහෙනම් අපි ඒ ගාන බලමු. ප්‍රශ්නාංක 8. රූපයේ AB මගින් නිරූපණය වෙන සරල රේඛාවේ අනුක්‍රමණය. එතකොට අපි දන්නවා අනුක්‍රමණය හොයන්නේ කොහොමද? අනුක්‍රමණය හොයන්න පුළුවන් අපිට. අපි දන්නවා අනුක්‍රමණය කියන්නේ m කියන කෙනා. එයා හොයන්නේ y බෙදීම x. හරි? මොකද y රේඛාව බෙදලා තියෙන්නේ x රේඛාවෙන්. y රේඛාව බෙදලා තියෙන්නේ x රේඛාවෙන්. ඒක මතක තියාගන්න. එතකොට y අතර වෙනස. බෙදීම x අතර වෙනස. මේවා ලියන්න ඕනේ නැහැ කෙටි පේපර් එකක් හින්දා. මම තේරුම් කරන්න ඕනේ හින්දා ඒ ගාන ඒවා ලියන්නේ. හරි. එතකොට පුතේ ඔයාලා කැමතිද ඛණ්ඩාංක දෙකක් සටහන් කරගන්න. මෙතන ඛණ්ඩාංකය ගත්තොත් x කියන්නේ 2යි y කියන්නේ 6යි. අපි මෙතන ඛණ්ඩාංකය ගත්තොත් x කියන්නේ 1යි y කියන්නේ 4යි. හරි. එතකොට y අතර වෙනස ගන්නෙ මෙතන y ගෙන් මේ y අඩු වෙනවා. කියන්නේ 6 අඩු කරනවා 4ක්. x අතර වෙනස ගන්න මේ දෙන්නගෙන් අඩු කරනවා. එතකොට දෙකෙන් අඩු කරනවා 1ක්. එතකොට අපිට එනවා 6න් 4ක් ගියම 2යි දෙකෙන් එකක් ගියම 1යි අවසාන උත්තරේ 2යි. ඔන්න අනුක්‍රමණය එනවා. right අපි ඊළඟට
9. VJ භාග ගණක් තියෙන්නේ. කොහොමද ගාන එන්නේ? AX බෙදීම 2 බෙදීම 3A බෙදීම 4A. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් භාග බෙදන්න. මොන භාග බෙදද්දී සාමාන්‍ය විදිහට බෙදන්න. AX බෙදීම 2 මේ බෙදීම වෙනකොට උඩ කිරීම දාලා මෙයා උඩට මාරු කරනවා. එතකොට 4x උඩට ගිහිල්ලා 3a යට එනවා. දැන් පුතේ කැමරාව වල දාන්න. මේ බලන්න. මෙතන aට මෙතනින් එකක් කපන්න පුළුවන්. right. මෙතන දෙකට මෙතනින් හතරක් කපන්න පුළුවන්. එතකොට 2යි. එතකොට ඉතිරි වෙනවා උතින් දෙවරක් x. එතකොට දෙවරක් මෙතන x මෙතන x ගුණ වෙද්දී අපි දන්න x වර්ගය කියලා හදනවා. යටින් ඉතිරිලා තියෙනවා 3. එහෙනම් පුතේ 2යි x වර්ගය බෙදීම 3. හරි. අපි ඊළඟ කාරණා බලමු. ප්‍රශ්න අංක 10. right. ප්‍රශ්න අංක 10 එන්නේ මෙහෙමයි. රූපයේ දියදී ABC ත්‍රිකෝණයේ BC පාදයේ F දික් කර ඇත AB සහ CD මධ්‍යරේඛ පිළිවෙලින් ඉන්නේ. ඒතර පේනවා අපිට මේ රේඛාවේ හරි මැද මෙතන. ඒකට මේ දෙක සමානයි කියන්නේ. මේ රේඛාවේ හරි මැද මෙතන. ඒකනේ මේ දෙක සමානයි කියන ගාන. මෙතන කෝණය 90යි. කියලා දීලා තියෙනවා. එතකොට අපි දන්නවා මධ්‍යරේඛ ප්‍රමේය. මොකක්ද මධ්‍යරේඛ ප්‍රමේය කියන්නේ? ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කරපු රේඛාව ඉතිරි පාදයට සමාන්තරයි. ඉතිරි කියන සමාන්තරයි. ඒකදී මොකද මෙතන රේඛාව මේ රේඛාව සමාන්තරයි. එහෙනම් මෙතන කෝණය 30යි නම් මේ කෝණය 30යි කියලා දීලා තියෙනවා. දැන් අපිට මෙතන කෝණය 30යි කියලා ලියන්න පුළුවන්. ඇයි ඒ දෙන්න මේ පේනවා අනුරූප කෝණ. එක්වකුර හැඩේ කෝණ. මොකද ඒ දෙන්න සමානයි. දැන් ඔයාලට පේනවා ඇතිනේ මෙහෙම ඇදලා තියෙන ත්‍රිකෝණේ ඔන්නම ඇදලා තියෙන ත්‍රිකෝණේ මෙයා 30යි මෙතන 90යි. ඔයාලගෙන් අහන්නේ EBF. කොට EBF කියලා කියන්නේ මෙන්න මේ කෝණය. ඔන්න උතර කෝණය යහන්නේ. අපි දන්නවා පාදයක් දික්කර බලන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ දෙන්නාගේ එකතුවට සමානයි. එහෙනම් අපෙන් අහන කෝණය ලියන්න පුළුවන් 90 30යි 90යි 120යි කවුද EBF කියන කෝණය. හරි පුතේ. ඉතින් ඔයාලා මොනවා හරි දෙයක් මෙතනදී ඉගෙන ගත්තා නම් ඒ ප්‍රශ්න 10දී මම හිතන්නේ මේ channel එකට subscribe කරන්න. ඉතුරු කරන් ටික මම ඔයාලත් එක්ක තවත් වීඩියෝ එකකින් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සියලු දෙනාටම සුබ දවසක් වේවා.